AT දෙක ආදියර ඩිජිටල් තාක්ෂණ තොරතුරු පද්ධති විෂය ධාරාවේ පළවෙනි පාඩමේ තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙනවා. අපි මීට පෙර වීඩියෝ එකේදී කතා කරා මෘදුකාංග ඉවර වෙනකන්. දැන් අපි අද කතා කරන්න තියෙනවා පිටු අංක 10 තියෙන ජීවාංග ස්ථිරාංග. ඒ කියන්නේ පරිගණක පද්ධතියේ ප්‍රධාන කොටස් හතරෙන් දෙකක් මේ උඩ කතා කරලා ඉවරයි. දුඩාංග ගැන, මෘදුකාංග ගැන. දැන් අද කතා කරනවා ජීවාංග හා ස්ථිරාංග ගැන. මේකේ පළවෙනියට තියෙන ජීවාංග. පුතේ මතක තියාගන්න පරිගණක පද්ධතියක ජීවාංග කියන්නේ පරිගණකයේ හසුරවන එහෙම නැත්නම් පරිගණකයේ ක්‍රියා කරන යම් පුද්ගලයෙක් එහෙම නැත්නම් පරිගණක පද්ධතියට උපදෙස් ලබා දෙන කෙනාට අපි කියනවා ජීවාංගය කියලා. මොකද පරිගණකයට හිතලා වැඩ කරන්න බැරි නිසා පරිගණකයට විධාන ලබා දෙන්න ඕනේ. ඒ ලබා දෙන විධානයක් නැත්නම් විධාන ලබා දීමට අපි කියනවා මොකක් කියලාද? ලබා දෙන්නට අපි කියනවා කවුරු කියලාද? ජීවාංගය කියලා. ලියා ගන්න මෙන්න මේම පරිගණක හා සම්බන්ධ වන සියලුම මානව පුද්ගලයන් ජීවාංග නමින් හැඳින්වේ. ක්‍රමාදදා ලියන්න මෙහෙම. පුතේ පරිගණක මෘදුකාංග නිර්මාණකරුගේ ඉඳන් දත් ඇතුල් කරන පුද්ගලයා දක්වා පරිගණකයට සම්බන්ධ වෙන සියලුම පුද්ගලයෝ අපි හඳුන්වන්නේ මොකක් විදියටද? ජීවාංග විදියට. ලියා ගන්න මෘදුකාංග නිර්මාණ ශිල්පී, පද්ධති ඉංජිනේරු, දෘඩාංග ඉංජිනේරු, ග්‍රැෆික් නිර්මාණකරු, වෙබ් අඩවි නිර්මාණකරු, පද්ධති පාලක මෙන්න මේ සියලුම පුද්ගලයෝ අපි හඳුන්වන්නේ ජීවාංග විදියට. ඊළඟට අපි යනවා පරිගණක පද්ධතියේ තියෙන අවසාන අංගයට. ඒ තමයි ස්ථිරාංග. පුතේ මතක තියාගන්න මේවා දුඩාංග මත ස්ථීරව ඇතුළත් කරපු විධාන සමූහයකට තමයි අපි මොකද්ද ස්ථිරාංග කියලා කියන්නේ. ඕනෑම පරිගණක මෘදුකාංගයක් මත ලියලා තියෙන ස්ථීර මෘදුකාංග විශේෂයට අපි කියනවා මොනවා කියලාද? ස්ථිරාංග කියලා. ලියා ගන්න මෙහෙම. දෘඩාංග තුල ස්ථීරව ඇතුළත් කර ඇති මෘදුකාංගයන් ස්ථිරාංග ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස පඨන මාත්‍ර මතකය වරහන් ඇතුලේ ලියන්න ROM තුල පවතින BIOS උදාහරණ ලෙස දැක්විය හැක
පුතේ මතක තියාගන්න අපි මැෂින් එකේ පවර් බටන් එක එබුවට පස්සේ මැෂින් එක ඔන් වෙනකන් දුවන මුදුකාංගෙ තමයි අපි කියන්නේ මොකක් කියලාද? BIOS කියලා. එහෙනම් මේක පුතේ අපි ලබා දෙන විධානය තමයි පවර් එක දෙනවා. ඊටු සේරම එක මුදුකාංග නැත්තම් ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ ස්වයංක්‍රීයව ඒ වදුඩාංග මත ස්ථිරව තැම්පත් කරලා තියෙනවා. ඔන්න ඔය ප්‍රධාන කොටස් හතර තමයි අපි කතා කරේ පරිගණක පද්ධතිය. ඊළඟට අපිට තියෙනවා නෛතික මතවාද කියලා. ඒක අපි අවසානයේටම කරන්නේ. අපි ඊට පස්සේ යනවා අපි මෙන්න මේ පරිගණකයට ලබා දෙනවනේ පුතේ දත්ත. පරිගණකයට අපි ලබා දෙන්නේ දත්ත. මෙන්න මේ දුඩාංග මගින් අපි ක්‍රියාකාරීත්වයට ලබා දෙනවා දත්ත. මෙන්න මේ දත්ත අපි පරීක්ෂාවකට ලක් කරනවා. සමහර දත්ත තියෙනවා අපි පරීක්ෂා කරනවා. ඒ දින විදිහටම දත්ත ටික ඇතුල් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයාට ඇප්ලිකේෂන් එකක් ෆෝම් එකක් ඔන්ලයින් පුරවන්න තිබුණොත් NIC නම්බර් කියලා තිබ්බොත් ඇතුල් කිරීමට මේකට ඔයා දාන්න ඕනේ මෙන්න මේ ෆෝමැට් එකකින්. මේක තනිකර අකුරු වෙන්න බෑ. ඔයාලට තියෙනවා ෆෝන් නම්බර් කියලා එකක් අතුල් කරන්න. එතකොට ඔයා මේක ලියන්න ඕනේ ඒ කියන අංක 10 11ක් ලියන්න බෑ. අකුරු ගහන්නත් බෑ. අන්න පුතේ දත්තයන් පරීක්ෂාවට ලක් කරලා තමයි අපි විධාන ලබා දෙන්න නැත්නම් ඇතුළත් කරගන්නේ පරිගණකේ ක්‍රියාකාරීත්වයට. අන්නේ විදියට දත්ත පරීක්ෂාවකට ලක් කරනවා. අන්නේ දත්ත පරීක්ෂාව ගැන තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. දත්ත පරීක්ෂා කරන්න ඕනේ. ඇයි? අපි පුතේ තීරණ ගන්නෙ මොන වගේන්ද? තොරතුරු වලින්. ඒ තීරණ ගන්න තොරතුරු මත ආයතනයේ සියලුම කාරකයන් තීරණය වෙනවා. ඒ ගන්න තොරතුරු නැත්නම් ඒ ගන්න තීරණ වැරදුනොත් ආයතනයේටම බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා ආයතනය විසින් දත්ත පරීක්ෂාවකට ලක් කරලා තමයි ඇතුළත් කරගන්නේ. මොකද සෑම දත්තයක්ම ආයතනයට වැදගත්. හැබැයි මේ වැදගත් තියෙන දත්ත වලින් අපි ඒ වැදගත්කම තිබ්බත් ඒවා ඇත්තද නැත්තද තියෙනවද නැද්ද කියලා හොයලා බලලා තමයි ආයතනය ඇතුළට නැත්තම් පරිගණකයේ ඇතුළට ඇතුල් කරගන්නේ. අන්න ඒකට අපි කියනවා දත්ත පරීක්ෂාව කියලා. ලියන්න මෙන්න මෙහෙම යටින් දත්ත පරීක්ෂාව. දත්ත භාවිතා කර තොරතුරු නිර්මාණය කරනු ලබයි. දත්ත ඇතුළත් කර තොරතුරු නිර්මාණය කරනු ලබයි. එමෙන්ම එම තොරතුරු උපයෝගී කරගෙන පුද්ගලයින් ආයතන තීරණ ගනු ලබයි. ඒ අනුව තොරතුරු සඳහා වටිනාකමක් පවතී. එවැනි වටිනාකමකින් යුත් තොරතුරු නිර්මාණයට යොදා ගන්නා මූලික අමුද්‍රව්‍ය වන දත්ත කිසියම් වූ ක්‍රමවේදයකට නිවැරදිද යන්න තහවුරු කරගත යුතුයි. ඒ සඳහා දත්ත පරීක්ෂාවකට ලක් කරනු ලබයි.
දත්ත පරීක්ෂාවකට ලක් කරනු ලබයි. දත්ත පරීක්ෂාවට ලක් කරන ප්‍රධාන ආකාරයන් දෙකකි. දත්ත පරීක්ෂාවකට ලක් කරන ආකාරයන් දෙකකි. එක දත්ත වළංගුතා පරීක්ෂාව. වළංගුතා පරීක්ෂාව. දෙක දත්ත සත්‍යාපන පරීක්ෂාව. නැත්නම් දත්ත සත්‍යාපනය කියන්නේ ඔප්පු කරනවා. මෙන්න මේ දෙකට අනුව ව්‍යාපාරයක් දත්තවල නිවැරදිතාවය තහවුරු කරනවා. පුතේ දත්ත නිවැරදිනොත් තමයි තොරතුරු නිවැරදි වෙන්නේ. තොරතුරු නිවැරදිනොත් තමයි ගන්න තීරණ නිවැරදි වෙන්නේ. ඒ තීරණ නිවැරදිනොත් තමයි ආයතනයේ පැවැත්ම තහවුරු වෙන්නේ. පළවෙනි එක යන් අපි දත්ත වළංගුතා පරීක්ෂාව කියන එක කතා කරන්න. මෙන්න මේ දත්ත වළංගුතාවයේ පරීක්ෂා කරන ආකාරයන් පුතේ අපි තුනක් හඳුනා ගන්නවා. දත්ත වළංගුතාවයේ පරීක්ෂා කරන ආකාර තුනක් අපි හඳුනා ගන්නවා. මේ දත්ත පරීක්ෂාව තුලින් අපි නැත්තම් වළංගුතාවය තුලින් බලන්නේ ආයතනයේ පරිගණක පද්ධතියට නැත්තම් තීරණ ගන්න තොරතුරු පද්ධතියට ඇතුළත් කරන දත්තවල තිබිය යුතු මූලික කරුණු ඇතුළත් වෙනවද කියන එක අපි පරීක්ෂා කරලා බලනවා. එහෙම නැත්තම් වෙන අර්ථයකින් කිව්වොත් අපිට මේ ගන්න දෙන ලද දත්තයන් වළංගු දත්තයන්ද කියන එක අපි තහවුරු කර ගන්නවා. ඒ සඳහා අපි භාවිතා කරනවා පුතේ වර්ග පරීක්ෂාවකට ලක් කරනවා. මෙන්න මේ වර්ගයේ දොතුරු අපිට දත්ත ඕන වෙනවා. ඒක වර්ගය වෙන් කරලා අපි පරීක්ෂා කරනවා. ඒ වගේම ඇති බව පරීක්ෂා කරනවා. ඔයාලට මම කිව්වේ ID නම්බර එකේ V එක තියෙන්න ඕන. හරි අංක ටික තිබ්බට විතරක් බෑ. ඊළඟට පරාස පරීක්ෂාව අපිට කියනවා ඔයාගේ වයස 20ත් 25ත් අතර නම් එන පුතේ 26ට දාන්නත් බෑ 19ට දාන්නත් බෑ. ඒ කියන පරාසයක් යම් පරාසයක දත්තයන් අපි පරීක්ෂාවට ලක් කරනවා. එහෙනම් දත්ත වළංගුතාවයේ පරීක්ෂා කරන ආකාර තුනයි. වර්ග පරීක්ෂාව, ඇති බව පරීක්ෂාව හා පරාස පරීක්ෂාව. ලියමු අපි දත්ත වළංගුතා ක්‍රම කියලා තියෙන එක යටතේ මෙන්න මෙහෙම. වළංගුතා පරීක්ෂාව මගින් සිදු කරනු ලබන්නේ ඇතුළත් කරන ලද දත්ත සත්‍ය වශයෙන්ම අදාළ කාර්ය සඳහා ගැළපෙනවාද යන්න සොයා බැලීමයි. වළංගුතා පරීක්ෂාව මගින් සිදු කරනු ලබන්නේ ඇතුළත් කරනු ලබන දත්ත සත්‍ය වශයෙන්ම අදාළ කාර්ය සඳහා ගැළපෙනවාද යන්න සලකා බැලීමයි. ඒ සඳහා භාවිතා කරන ක්‍රමවේදයන් තුනකි. එක වර්ග පරීක්ෂාව, දෙක ඇති බව පරීක්ෂාව, තුන පරාස පරීක්ෂාව. අපි පරිගණක පද්ධතියට ඇතුළත් කරන දත්තවල වළංගුතාවයේ පරීක්ෂා කරලා බලනවා. ඒකෙන් කරන්නේ අපිට අදාළ වෙනවද නැද්ද කියන එක හොයලා බලන එක. ඒ සඳහා අපි භාවිතා කරනවා වර්ග පරීක්ෂාව,
ඇති බව පරීක්ෂාව හා පරාස පරීක්ෂාව කියන එක. පළවෙනි එකෙන් පුතේ වර්ග පරීක්ෂාව ගැන කතා කරන්නේ. හරි? ලියන්න මෙන්න මෙහෙම වර්ග පරීක්ෂාව යත්තේ පරිගණකයට ඇතුළත් කරන දත්ත සංඛ්‍යා අක්ෂර දින ආදී ලෙස වර්ග කිරීමකට ලක් කිරීමයි දත්ත ගබඩාවක් සැලසුම් කිරීමේදී එහි තැන්පත් කරන ලද දත්ත වර්ග මෙහිදී සැලකිල්ලට ගනී. පුතේ උපන් දිනය ලියන්න නැත්නම් ඇතුල් කරන්න තියෙන තැන අපිට දීලා තිබුණොත් YYYMMDD මේකෙන් කියවෙන්නේ මොකද්ද? වර්ගය දිනයක් අවුරුද්ද ලියන්න මේ හතරේ කොහමද අවුරුද්ද ලියන්නේ? 2020 මාසේ ලියන්න 11 වෙනි මාසේ 24. එහෙනම් මෙන්න මේ දත්ත වර්ගය විතරයි පුතා මේකට අතුල් කරන්න පුළුවන්. අකුරු ගහන්න බෑ වෙන. ඒ වගේම මම ඔයාලට කිව්වා ඒ වර්ගයේ දත්ත දාන්න පුළුවන්. දුරකථන අංකේ ඔයාලට දීලා තියෙනවා නම් කොටු 10ක්. ඒ 10 ඇතුලේ විතරයි ඔයාට ලියන්න පුළුවන්. ඒ 10න් පිට එක ලකුණක්වත් අගයක්වත් දාන්නත් බෑ. මේකට ඇතුල් කරන්න වෙන්නේ මොන අගයන් සංඛ්‍යාව විතරයි. එහෙනම් අක්ෂර මේකට දැම්මට ඇතුළත් කරන්නේ ඒ වර්ගයේ දත්ත තමයි පුතා මේකට ඇතුල් කරන්නේ. එහෙනම් වර්ග කිරීම. ඊළඟට යනවා ඔය ඇති බව පරීක්ෂාව. ලියලා විස්තර කරමු. ලියන්න ඇති බව පරීක්ෂාව. ඇතැම් දත්ත ඇතුළත් කිරීම සිදු කරන විට එම දත්ත කාණ්ඩයේ තිබිය යුතු අනිවාර්ය කොටස් හඳුනා ගැනීම මෙමගින් සිදු කරයි. මෙන්න මේකම ගන්න පුළුවන් ඇති බව කියන එක. මේකේ අංක 10ක් තියෙන්න ඕන. ID නම්බර් එක නම් ඉංග්‍රීසි අකුරක් තියෙන්න ඕන. අලුත් එක නම් අවුරුද්ද පටන් ගන්න අවුරුද්ද තියෙන්න ඕන. අන්න ඒ විදිහට ඒ වර්ගයේ නැත්නම් අපි කියනවනේ ඒ වර්ගයට දාලා දත්තේ තිබිය යුතුම ගුණාංග ටික තියෙනවද නැද්ද කියලා අපි බලන්න ඕන. ඊළඟට තිබිය යුතු දත්ත තිබිය යුතුමද කියලා බලන්නේ තව එකක්. ඔයාට ඔය ඇප්ලිකේෂන් ෆෝම් අපිට එනවා ඔන්ලයින් ෆිල් කරනකොට A level විෂයන් තුනේ අවම වශයෙන් S3ක් තියෙන්න ඕන කියලා. ඒ අදාළ විෂයන් තුන දීලා ඔයාලට ටයිප් කරන්න දෙනවා පුතේ අදාළ විෂයට අවම වශයෙන් S එක තියෙන්න ඕන. ඒ S එක තියෙනවා නම් විතරයි මේක දත්ත ගන්නෙ. ඔයාට තිබ්බා කියන්න පළවෙනි එකට B, දෙවෙනි එකට C, අවසාන එකට W. පුතා මේක ඇතුළට ගන්නෙ නැහැ. ඇයි? මේක මේ වර්ගයට අයත් දත්තයක් නෙවෙයි. ඒයි
මේක මෙන්න මේ කියන එකෙන් එහා තියෙන්න ඕන එකක්. මෙන්න මේ කියන කාණ්ඩයෙන් එහා තියෙන්න ඕන එකක්. අන්න තියනවද නැත්නම් ඒ කියන කොටසේ තිබිය යුතු අනිවාර්ය කොටස් තියනවද කියලා අපි මෙන්න මේ ඇති බව පරීක්ෂාවෙන් කරනවා. ඒ ඇති ඔය. ඊළඟට අපි යනවා පරාස පරීක්ෂාව ගැන කතා කරන්න. පරාස පරීක්ෂාව ගැන කතා කරන්න. ලියන්න යටින් පරාස පරීක්ෂාව. තොරතුරු සකසා ගැනීමට යොදා ගන්නා තොරතුරු සැකසීමට යොදා ගන්නා ඇතැම් දත්තවල යම් පරාසයක් තිබිය හැක. යම් පරාසයක් තිබිය හැක. එම පරාසය තුල එම දත්තය පවතින්නේද යන්න සොයා බැලීම මෙහිදී සිදුවේ. ඊළඟ පුතේ ඔයාට මම ප්‍රධාන වශයෙන් කතා කරේ කොටස් තුනක් ගැන. ප්‍රධාන කොටස් තුනක් ගැන. වර්ගය, ඇති බව හා පරාසය කියන. අපිට තව එන්න පුළුවන් මෙන්න මේ ID නම්බර එකත් එක්ක දිග පරීක්ෂාව කියලා. අපිට තිබුණේ අංකයන් පුතේ ID එකට අවුරුද්ද නැතුව දැන් එනවා අවුරුද්දත් එක්ක. එතකොට පුතා ඒකෙන් එකක් අයින් වෙනවා, ඉංග්‍රීසි අක්ෂරය අයින් වෙනවා. මෙන්න මේ වගේ යම් කාලේ වකවානුවක අලුත් දත් ඇතුල් වෙලා ඔන්න ඔය දිග පරීක්ෂාව කියන එකත් පස්සේ සිදු කරන්න උනා. මොකද්ද සිදු කරන්න උණු දිග පරීක්ෂාවෙන් කියන්නේ? ඒ කියන දත්තය තුල තිබිය යුතු අවම වශයෙන් නෙමෙයි තිබිය යුතු සම්පූර්ණ දත්තය ඒක තුල අන්තර්ගත වෙනවද කියන එක දිග පරීක්ෂාවෙන් කරලා තියෙනවා. දත්තේ තිබිය යුතු සම්පූර්ණ දත්ත ඒක ඇතුලේ අන්තර්ගත වෙනවද කියලා බලනවා. මෙන්න මේ වගේ දැන් අලුත් ID නම්බර් එක ගහද්දී මෙතනින් ගහලා නවත්තන්න බෑ. මේ කැලලත් ඕනි. නැත්තම් ගන්නෙ නෑ. දැන් ඔයා දන්නවා 0.78 0.72 0.77 0.76 0.71 0.75 ෆෝන් නම්බර්. දැන් අලුතෙන් ඇවිත් තියෙනවා මොකද්ද? 0.74 ඒ ඩයලොග්ම තමයි මේ තුනම ඩයලොග්. අන්න දැන් එයාලට බලන්න වෙනවා දිග පරීක්ෂාවෙන් මොකද්ද මේකත් අලුත් දත්තයක්. මේක ඇතුලේ නෑ දැන්. සමහර ඇප්ලිකේෂන් වලට පේ නම්බර් එක ගාපුවම ඉන්වැලිඩ් කියනවා. මෙන්න මේ 7යි බිඳුව මේවා දාන්නොත් එහෙම ඉන්වැලිඩ් කියනවා. මොකද එයා ගාව තියෙන දිග පරීක්ෂාවක් දාලා තියෙනවා. ඒක තුල තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න. ඒකත් ලියා ගන්න. තොරතුරු සකසා ගැනීමට යොදා ගන්නා දත්තයන් වල ලෙන්ත් එක එහෙම නැත්නම් සම්පූර්ණ දත්තේ තිබිය යුතු සියලු අංගයන් සම්පූර්ණයෙන් පවතින බව තහවුරු කර ගැනීමට දිග පරීක්ෂාව සිදු කරයි. ඊළඟ පුතේ අපි ගන්න අපේ දත්තවල පරීක්ෂාව වාදනය කරන ඊළඟ එක තමයි දත්ත සත්‍යාපනය. මොකද්ද පුතේ මේ සත්‍යාපනය කියන්නේ? සත්‍යාපනය කියන්නේ අපි ලබා ගන්න දත්තේ
යම් ලියවිල්ලක් මූලාශ්‍රයක් ඔස්සෙන් ඔප්පු කරන්න පුළුවන්ද කියලා අපි පහවුරු කර ගන්නවා. සමහර විට ව්‍යාජ තොරතුරු වෙන්න පුළුවන්, විශ්වාස නැති තොරතුරු වෙන්න පුළුවන්. අන්නේ තොරතුරු වලින් අපි ගන්න දත්තය ඔප්පු කරන්න පුළුවන්ද බැරිද කියන එක තහවුරු කර ගන්නවා. අපිට පුතේ ව්‍යාපාර ආයතනවල ඔයා ගිණුම් තියෙනකොට බිල් හම්බ වෙනවා. එතකොට බිල් පොතේ අංකයක් තියෙන්න ඕන. බිලේ අංකයක් තියෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි අපි ඒක පිළිගන්නේ. සමහර තියෙනවා මෙහෙම චෙක්පත් තියෙනවා. චෙක්පත් වල අස්සන තියෙනවා. එහෙම වුණොත් තමයි අපි ඒක පිළිගන්නේ. සැක සහිත නම් අපි ඒක පිළිගන්නේ නැහැ. සැකයක් හිතෙන්නේ මොකද්ද? ඔප්පු කරන්න බැරි නම්. එහෙනම් ඔප්පු කළ හැකි කියන එක තමයි සත්‍යාපනයෙන් කියන්නේ. එහෙනම් අපි ලබා ගන්න දත්ත ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ මොනවා හරි මූලාශ්‍රයක් ආශ්‍රයෙන්. ලියන්න මෙන්න මෙහෙම. දත්ත ඇතුළත් කිරීමට යොදා ගන්නා දත්ත ඇතුළත් කිරීමට යොදා ගන්නා දත්ත ඇතුළත් කිරීමට යොදා ගන්නා මූලික මාධ්‍ය තුල තිබෙන දත්ත එලෙසම වෙනස් නොවි පරිගණකයට ඇතුළත් වූවාද නැද්ද යන්න තහවුරු කර ගැනීම දත්ත සත්‍යාපනය ලෙස හැඳින්වේ. මේ සඳහා භාවිතා කරන ක්‍රම කීපයකි. ඔප්පු කරන්න අපේ ගාව තියෙන බිලේ තියෙන මුදලම පරිගණක පද්ධතියට ඇතුළත් වුණාද? ඒක ඔප්පු කරන්න තියෙන දේ තමයි බිල. එහෙනම් අපි ගමු මෙන්න මේ ඇතුළත් කරපු දත්ත අපි පිළිගත් මාධ්‍යයෙන් නැත්නම් අපි කියන බිල් ලියවිලි මාස්ටරෙන් තියෙන අපේ තොරතුරු දත්තේම ඇතුළත් වුණාද නැද්ද කියලා බලද්දී අපිට බලන්න පුළුවන් නැවත ඇතුළත් වෙච්ච දත්ත තියෙනවද කියලා. එහෙනම් පළවෙනි එක තමයි අපි කිව්වා මේක සත්‍යාපනය කරන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒකේ පළවෙනි එක ලියාගන්න. එකම දත්ත අවස්ථා දෙකකදී ඇතුළත් කිරීමට සැලැස්වීම දෙක ඇතුළත් කළ දත්ත පද්ධතිය තුල තැන්පත් කිරීමට පෙර තිරය තුලින් නැවත බැලීම. අපි එන්ටර් කරලා බැලුවා මේකමද තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් view එකක් බලලම තමයි දාන්නේ පද්ධතියට. අපි එන්ටර් කරපු කරුණ හරිද? අපි අතේ තියෙන දත්තයට ගැලපෙනවද කියලා බලලම තමයි අපි එන්ටර් කරන්නේ. ඊට පස්සේ ඇතුළත් කළ දත්ත මුද්‍රණය කිරීම සහ පරීක්ෂාව. හරි ඔන්න ඔය විදියට පුතේ පරිගණක පද්ධතියට ඇතුළත් කරන දත්තයන් පරීක්ෂාවකට ලක් කරනවා. එහෙම පුතේ ඇතුළත් කරපු දත්ත පරිගණක පද්ධතිය මගින් සැකසීමකට ලක් කරනවනේ. ඒ සැකසීම සිදු කරලානේ අපිට තොරතුරු එළියට එන්නේ. ආදානය සැකසීම ප්‍රතිදානය
ඇතුළත් කරන්නේ මොනවද? ආදානය කියන්නේ පුතේ ඇතුළත් කිරීම. දත්ත ඇතුල් කරන්න. ප්‍රතිදානය කියන්නේ පුතා අපිට හම්බෙන අවුට්පුට් එක. අවසාන ප්‍රතිඵලය. අවසාන ප්‍රතිඵලය. මොකක්ද අපිට අවසාන ප්‍රතිඵලය? තොරතුරු. මෙන්න මේ දත්ත ඇතුල් කරන තැනදී අපි මේක මොකද කරේ? පරීක්ෂා කරා. පරීක්ෂා කරන්න ක්‍රමවේද දෙකක් ගත්තා. වළංගුතා පරීක්ෂාව කරා, සත්‍යාපනය කරා. ඇතුළත් කරන තොරතුරේ නිවැරදිතාවය හා අපි කියන එකේ අපිට අදාළවතාවය මත තමයි ලැබෙන තොරතුරේ නිවැරදිතාවය තීරණය වෙන්නේ. එන්නේ දත්ත ඇතුල් කරලා තොරතුරු ලබා ගන්න මෙන්න මේ පද්ධතියේ සැකසීම කරන්න පුළුවන් පුතේ ආකාර දෙකකින්. එකක් කාණ්ඩ සැකසීම, අනිත් එක තත්කාලීන සැකසීම. කීයකින්ද කරන්න පුළුවන්? දත්ත තොරතුරු බවට පත් කරන්න පුළුවන් ආකාර දෙකකට එක්ක කාණ්ඩව සකසනවා. කාණ්ඩ කියපුවම එකවර දත්ත සෙට් එකක්. එකවර දත්ත සෙට් එකක් අපි පරිවර්තනය කරනවා තොරතුරු බවට. කාණ්ඩයක් එකතු වෙන්න දීලා තමයි දත්තේ තොරතුරු බවට පත් කරන්නේ. මාසයක ගනුදෙනු එකතු කරලා තමයි මාස අවසානයේ බිල එන්නේ. අන්න දත්ත ගණනාවක් එකතු කරලා තමයි අවසාන ප්‍රොසෙස් එක ආවේ. තත්කාලීන. ඒ වෙලාවේ ඒකට අදාළ සැකසීම සිදු කරනවා. දැන් මේ වෙලාවේ බැංකුවෙන් කාඩ් එකෙන් සල්ලි ගත්තා නම් ඒ වෙලාවෙම අප්ඩේට් වෙන්න ඕනේ. නැත්තම් පුතා බඩුම තමයි. එහෙනම් ඒ වෙලාවේ දත්ත සැකසීමට ලක් කිරීමට අපි කියනවා තත්කාලීන සැකසීම කියලා. කාලයකට පස්සේ එක සෙට් එකක් කරන් සැකසීමට අපි කියනවා කාණ්ඩ සැකසීම කියලා. ලියන්න දත්ත සැකසීම මෙන්න මෙහෙම. දත්ත තොරතුරු බවට පත් කිරීම සිදු කරන දත්ත තොරතුරු බවට පත් කිරීම සිදු කරන ප්‍රධාන කොටස් දෙකකි. එනම් දීලා තියෙනවා ඔයාට කාණ්ඩ දත්ත සැකසීමයි තත්කාලීන සැකසීමයි. පළවෙනි එක තියෙනවා අපිට කාණ්ඩ සැකසුම කියලා දීලා. කාණ්ඩ සැකසුම. කාණ්ඩ සැකසුම. ලියන්න මෙහෙම යටින්. මොකද්ද කාණ්ඩ සැකසුම කියන්නේ? යම් කාල පරාසයක් තුල දත්ත එකතු කරලා තොරතුරු බවට පත් කිරීම. ලියන්න. කිසියම් කාල පරාසයකට අනුව කිසියම් කාල පරාසයකට අනුව දත්ත තොරතුරු බවට පත් කිරීම කාණ්ඩ සැකසීම හෙවත් batch processing. Batch 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 processing ලෙස හැඳින්වේ. උදාහරණ මාසික බැංකු වාර්තා, මාසික වැටුප් වාර්තා මාසය තුලින් තමයි ප්‍රොසෙස් එක වෙන්නේ. මාසයට වැඩට ආවට පස්සේ තමයි අවසානයේ පඩි ගෙවන්නේ. කාල පරාසයක් තියෙනවා බැච් එකක්. ඊළඟට යනවා අපි තත්කාලීන. මොකද්ද තත්කාලීන කිව්වේ? ඒ සිද්ධිය සිදු වෙච්ච වෙලාවෙම අපි ක්‍රියාවලියකට දාලා තොරතුරු එළියට ගන්නවා. ලියන්න. දත්තය ඇතුළත් කළ අවස්ථාවේදී තත්කාලීන සැකස්ම ලියන්න. දත්ත ඇතුළත් කරන අවස්ථාවේදී
එම දත්ත උපයෝගී කරගෙන දත්ත ඇතුළත් කරන අවස්ථාවේදීම එම දත්ත උපයෝගී කරගෙන දත්ත තොරතුරු බවට පත් කිරීම තත්කාලීන දත්ත සැකසීම හෙවත් real time data processing RTDP real time data processing ඒ වෙලාවේ දත්තය අතුලත් කරා ඒ වෙලාවේ ක්‍රියාවලියට භාජනය කරලා ප්‍රතිදානය හම්බ වෙනවා. උදාහරණය ATM යන්ත්‍රයකින් සිදු කරන ගනුදෙනු ඒ අවස්ථාවේම ATM යන්ත්‍රයකින් සිදු කරන ගනුදෙනු ඒ අවස්ථාවේදීම සැකසීමට භාජනය වී ශේෂය පෙන්වීම හරි පුතේ අපිට නිබන්ධනයේ අවසන් වෙනවා. මේකේ තියෙනවා තව මම කිව්වා නෛතික මතවාද කියන එක. මුදුකාංග කොල්ල කෑම, පෞද්ගලිකත්වය, බුද්ධිමය දේපල පනත, ප්‍රකාශන හිමිකමයි, පේටන්ට් බලපත්‍රයයි. ඒත් එක්කම වෙනත් සාධකයි. මෙන්න මේ ටික පුතේ අපි අවසාන වීඩියෝ එකේදී කතා කරනවා. ඔයා මතක තියාගන්න ඒක අපිට එච්චර ලොකුවට බලපාන්නේ නැති නිසායි මම එතන ගොඩක් එළෙව්වේ නැත්තේ. මම ඒ ටික කියලා දෙන්නම්. ඔයාට ඊළඟ නිබන්ධනය අපි හදලා තියෙනවා දෙවෙනි පාඩමේ. ඒක ඔයා ගන්න මේ මාසේ අවසානයේට එද්දී 25 හෙටින් පස්සේ දිනයක අපි ඔයාට මෙන්න මේකේ දෙවෙනි පාඩමට අදාළ නිබන්ධනය හදලා තියෙනවා. අපි මේ නිබන්ධනයත් එක්ක ඊළඟ පාරදී අපි කතා කරනවා අපේ අලුත් මාතෘකාව තමයි පාඩම තමයි තොරතුරු යටිතල පහසුකම් නැත්නම් තොරතුරු තාක්ෂණයේ යටිතල පහසුකම් කියන කොටස. ඒක අපි ලබන මාසේ මුල පටන් ගන්නවා. අපි ආය හම්බෙන්නේ දෙවෙනි පාඩමෙන්. මේකේ ඉතුරු කොටස මම මේ දෙවෙනි පාඩම පටන් ගන්න මුලින් අපි ඉවර කරනවා. ඒක පොඩි දෙයක්. ඒ සංකල්ප පැහැදිලි කිරීම විතරයි. ඒත් එක්ක පුතේ මතක තියාගන්න මෙන්න මේ පැත්ත ඉතුරු කරගන්න මුකුත් ලියන්න යන්න එපා. මේකේ මම ඔයාලට සාරාංශගත කරුණක් අපිට අලුත් වෙච්ච කරුණක් අපි කතා කරනවා. ඒ තමයි මේ පළවෙනි පාඩමට අදාළ කොටසක්. ඒක මම දෙවෙනි පාඩමේ කියන්නේ අපි දෙසැම්බර් මාසේ පළවෙනි වීඩියෝ එකෙන් දෙවෙනි පාඩමේ පළවෙනි වීඩියෝ එකෙන් අපි ඒ ගැන කතා කරනවා. එහෙනම් ආය අපි හම්බෙමු දෙවෙනි පාඩමෙන්. එතෙක් ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න.